සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන දවස. පිංගතුනේ, අපේ ජීවිතය තුළ අපට ධර්මාවබෝධය කරා යන්නත් සිහිය රැකගන්නත් මේ මාර බන්ධනයන්ගෙන් මිදෙන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන් අතර වැදගත්ම ධර්ම කොටස තමයි සතර සතිපට්ඨාන දේශනාව. හැම බුදු කෙනෙක්ම පවත්වන අවිධහිත දේශනාවක් හැටියටයි සතර සතිපට්ඨාන දේශනාව ධර්මයේ හඳුන්වන්නේ. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර මේ දේශනාව මේ ආකාරයෙන්ම බුදුමුවින් දේශනා කරනවා. මේ දේශනාවේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කැටකිරිල්ලයක් උපමා කරගත්ත ලස්සන කතාවක්. මේ කැටකිරිල්ලියගේ කතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ කාලේ ඔන්න පුංචි කැටකිරිල්ලයක් හිටිය. මේ හිතුවක්කාර කැටකිරිල්ලි තමන්ගේ උරුමෙන් ලැබෙන තමන්ට තියෙන ආරක්ෂිත තැනට වෙලා ඉන්නේ නෑ. ඔහේ පියාඹගෙන එහා මෙහා යන. අහසෙ පියාඹගෙන යනවා. තමන්ගේ වැඩිහිටියන් කොච්චර එපා ආරක්ෂා වෙලා ඉන්න, තමන්ගේ ජීවිතේ නැතිවෙයි, මෙව මොනවා කිව්වත් අහන්නේ නැතුව ඔහේ හිතුවක්කාර විදිහට ඉගිලිලා යනවා. දවසක් මේ කැටකිරිල්ලි මෙහෙම පියාඹගෙන යනකොට එක පාරට ගිජුලිහිනියෙක් ඇවිල්ලා අල්ලගත්තා. මේ කැටකිරිල්ලිව අල්ලගත්ත ගිජුලිහිනිය වේගෙන් අහසට පියාඹගෙන ගියා ඉහළට. යනකොට මේ කැටකිරිල්ලි හඬා වැළපෙමින් කෑ ගහ හඬන්න ගත්තා, මගේමයි වරද. මට පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනට වෙලා මං හිටියානම් අද මට මේ අනතුර විපත වෙන්නේ නැහැ. මගේ වරදින්මයි මම මේ විනාශ වුනේ. අනේ මට පියවුරුමෙන් ලැබිච්ච තැනට වෙලා ඉන්න බැරි වුණා කියලා හඬා වැළපෙන්න පටන් ගත්තා. මේ උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, එතකොට මේ ගිජුලිහිනිය බොහොම මාන්නෙන් උද්ධාමයට පත්වෙච්ච ගිජුලිහිනිය කියනවා, එම්බා කැටකිරිල්ලි, නුඹ වගේ පුංචි සතෙක්ව අල්ලගන්න එක මට ඒ හැටි දෙයක් නෙමෙයි. මොකද්ද නුඹේ ඔය පියවුරුමෙන් තියෙන ආරක්ෂිත තැන? එතකොට මේ පුංචි කැටකිරිල්ලි කියනවා, අපිට තියෙන ආරක්ෂිත තැන තමයි මේ කුඹුරේ වෙලේ පස් පිඩලි අතර සිදුරු තියෙනවා. අපි ඔන්න ඕවා තමයි ආරක්ෂාවල් හැටියට තියාගෙන ඉන්නේ. මේවා කියනකොට අර ගිජුලිහිනියට උපහාසාත්මක සිනහවකුත් ඇති වුණා. මේ ගිජුලිහිනිය කල්පනා කරා, මේ කැටකිරිල්ලි මට මොකද්ද? මං වගේ මේ විශාල සත්වයෙකුට මේ තරම් ශක්ති සම්පන්න වේගෙන් පියාඹන්න පුළුවන් ශරීරයක් තියෙන මට මේ පුංචි කිරිල්ලියක් අල්ලගන්න එක මට මොකද්ද කියලා හිතුවපු ගිජුලිහිනියා කැටකිරිල්ලිව අතහැරියා. අතහැරලා කියනවා, පුළුවන් නම් ගිහිල්ලා හැංගියන්, මං ඇවිල්ලා අල්ල ගන්නවා කිව්වා. ඒ වෙලාවේ මේ පුංචි කැටකිරිල්ල වේගෙන් පහළට ඇවිල්ලා අර පස් පිඩැල්ලක් උඩ හිටගත්තා. පස් පිඩැල්ලක් උඩ හිටගෙන කෑ ගහලා කියා හිටියා, ඔන්න මං දැන් ආවා, පුළුවන් නම් මාව අල්ල ගනින් කිව්වා. ඒ වෙලාවේ ගිජුලිහිනියා මොකද කරේ? වේගෙන් අහසට පියාඹගෙන ගිහිල්ලා තමන්ගේ අත්හටු දෙක ඈත් කරගෙන වේගෙන් පහළට පියාඹගෙන ආව සැනින් මේ පුංචි කැටකිරිල්ලිව දැහැගෙන ආපහු ඉහළට යන්න හිතාගෙන. පොළොව මට්ටමට වේගෙන් ඇවිල්ලා පස් පිඩැල්ලට ලං වෙනවත් සමගම අර පස් පිඩැල්ල උඩ හිටපු කැටකිරිල්ලි සැනින් වේගෙන් අර පස් පිඩැල්ල ඇතුළට රිංගගත්තා. අර ගිජුලිහිනියට තමන්ගේ වේගේ පාලනය කරගන්න බැරුව පස් පිඩැල්ලේ වැදිලා ඔහු එහෙම මරණයට පත් වුණා. මෙන්න මේ සිදුවීම බුදුරජාණන් වහන්සේ මේක උපමාවක් හැටියට භික්ෂූන් වහන්සේලාට දේශනා කරා. මේක තියෙන්නේ සකුණක් ගී කියන සූත්‍ර දේශනාවේ.
මේ කාරණේ බුදුරජාණන් වහන්සේ උපමාවක් හැටියට දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ පුංචි කැටකිරිල්ලිටත් පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තිබුණා. එතනට වෙලා ආරක්ෂාවෙච්ච නිසා අර ගිජුලිහිනියගෙන් ජීවිතේ බේරගත්තා. නමුත් කලින් ගිජුලිහිනියට ගොදුරක් බවට පත්වනේ තමන්ට පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන හිටපු නැති නිසා. මේ කතාව දේශනා කරපු බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලට වදාළ මහණෙනි නුඹලාට මගේ ශ්‍රාවකයන් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ටත් තථාගතයන් වහන්සේ නැමති ශාස්තෘන් වහන්සේගේ පියවුරුමෙන් සම්බුදු පියාණන් වහන්සේගේ උරුමෙන් ලැබෙන දායාදයක් තියෙනවා. ඒ දායාදය තුළ තමන් හොඳට සිහිය පිහිටවාගෙන හිටියොත් තමන්ව මාරයට ගොදුරක් බවට පත්වෙන්නේ නෑ කිව්වා. හරියට අර පුංචි කැටකිරිල්ලි ගිජුලිහිනියකට ගොදුරුණා වගේ බුදුරජාණන් වහන්සේ වදාළ තථාගතයන් වහන්සේගේ පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනට වෙලා ආරක්ෂා වෙලා හිටියේ නැත්නම් ඕනෑම මොහොතක මාරයට ඔබ ගොදුරක් බවට පත්වෙනවා. පාපී මාරය ඔබ නොමග යවන්න පුළුවන්. අපායගාමි අකුසල් වලට ඇදලා දාන්න පුළුවන්. ඔබ සංසාර ගමනට ඇදලා නොමග යවලා මාර වසඟයට ඇදගෙන යන්න පුළුවන්. ඒ නිසා මහණෙනි නුඹලාටත් පියවුරුමෙන් ලැබෙන ආරක්ෂිත තැනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ නැමති සම්බුදු පියාණන් වහන්සේගේ උරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන තමයි කිව්ව මේ සතර සතිපට්ඨානය. බුදුරජාණන් වහන්සේ වදාළ යම්කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය තුල ආරක්ෂා වෙලා ඉන්නවා නම් අර ගිජුලිහිනියාගෙන් පුංචි කැටකිරිලි බේරුණා වගේ මාරයාගෙන් ඔබට ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. යමෙක් සතර සතිපට්ඨානයේම සිහිය පිහිටවනවා නම් සතිපට්ඨානයේ තුල වාසය කරනවා නම් සතර සතිපට්ඨානෙ හැසිරෙනවා නම් සතර සතිපට්ඨාන භාවනාවක යෙදෙනවා නම් ඒ තුල සිහිය පිහිටවාගෙන නම් වාසය කරන්නේ පාපී මාරයට ඔබ අල්ලගන්න බෑ කිව්වා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබෙන දායාදේ තමයි මේ සතර සතිපට්ඨානයේ නැමැති මේ උතුම් ආරක්ෂිත ස්ථානය. ඒ නිසා අද අපි මේ සතිපට්ඨානය ගැන කරන එකින් එක භාවනා ක්‍රම අතර අද දවසේ අපි කතා කරන්නේ අපිට ඊටාම වැදගත් භාවනාවක්. ඒ භාවනාවට කියනවා කායගත සති භාවනාව. දැන් කායගත සති භාවනාව කියපුවම ඒක නම් අද නම් භාවනාව හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ භාවනාවටම කියනවා පිළිකුල් භාවනාව, අසුභ භාවනාව කියලා. අනේ ඒක නම් එපා කියන සමහරු. හැබැයි කායගත සති භාවනාව කියපම ඒක කමක් නැහැ කියනවා. එතකොට අපි මේ අර නමට පිළිකුල අසුභේ කියපු ගමන් අපි එකපාරට අයියෝ ඒකනේ අසුභේ ගැන කතා කරනකොට නිකන් මොනවද මේ පිළිකුලයි අසුභයි කිය මේවා කල්පනා කරන්නේ මොකටද? ඔයිට වැඩිය හරි නැද්ද ජීවිතේ සුන්දර පැත්ත ගැන විතරක් හිතන එක? අන්නේ විදිහට කෙනෙක් සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් බැහැර වෙන්න උත්සාහ කරන මේ කෙලෙස් සහිත පුද්ගලයාගේ ස්වභාවය හොයන්නේම ප්‍රියමනාප දේවල්. ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප ගඳ සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස ඒවා ගැනමයි හිත ඉන්න කැමති. හිත හොයන්නේ ඒවා. ඒ නිසා අසුභය ගැන, අනිත්‍ය ගැන, දුක ගැන, අනාත්ම ස්වභාවය ගැන, ලෝකේ යථාර්ථය ගැන ඇහෙනකොට ඒකට අකමැත්තක් දක්වනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා අසාතං සාත රූපේන පිය රූපේන අප්පිය දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අසාර දේවල් තමන් කරා එන්නේ සාර දේවල් විදිහට. සරු දේවල් හැටියට අපි පිළිගන්නේ බොහෝ වෙලාවට අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච, තණ්හාවෙන් බැඳී යන කෙනා, අවිද්‍යාවන් තණ්හාවත් තුල ජීවත් වෙන කෙනා අසාර දේවල් සරු දේවල් හැටියට පිළිගන්නවා. පිය රූපේන අප්පිය අප්‍රිය දේවල්. හැබැයි ඒවා ප්‍රිය ස්වරූපයෙන් තමයි අපි ඉස්සරහට එන්නේ, අපි ඒවා වැළඳ ගන්න. දුක්ඛං සුඛස්ස රූපේන ඇත්තටම තියෙන්නේ දුකක්. හැබැයි අපි ඒක සැපයක් හැටියට අපි ඒක වැළඳ ගන්නවා, අපි ඒක බදා ගන්නවා. මේක සැපයි කියලා අපි පිළිගන්නවා. නමුත් යථාර්ථයෙන් තියෙන්නේ දුකක් අපි වැළඳගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ ප්‍රමාද වෙච්ච පුද්ගලයා සම්පූර්ණයෙන්ම මේ මුලාවට අහු වෙලා ජීවිතේ මාර වසඟේ කරා යනවා. අන්නේ නිසා ඇත්ත ඇති සැටියෙන් දැකීමයි මේ කායගත සති භාවනාවේදී බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ.
පිංහතුනි අපේ ශරීරේ දැන් අපි සැපයි කියලා හිතාගෙන හිටියත් මේ කය දෙතිස් මහා කුණුපයන්ගෙන් හටගත්ත මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරේ මේක අනිත්‍යමයි, මේක දුකක්, මේක කුණු වෙලා යන දෙයක්, මේක නැසී වෙනසී යන දෙයක්, මේක පිළිකුල් සහගත දෙයක්. අපි කොච්චර හොඳයි කියලා හිතුවත් මේ අනිත්‍ය දේ අනිත්‍ය වෙලා යනවා. දුකට අයිති දේ දුකටම පත් වෙනවා. අනාත්ම දේ අනාත්ම ස්වභාවයට පත් වෙනවා. අසුබ දේ අසුබ ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා අපි කායගත සති භාවනාවෙන් පිළිකුල් භාවනාවෙන් අපි කරන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. කයේ තියෙන යථාර්ථයක් හැටියටම විමසීම තමයි පිළිකුල් භාවනාවේ අරමුණ. අපි ඉස්සල්ලා බලමු බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනාය. මේ රාගය කියනකොට කෙනෙකුට එකපාරට මතක් වෙන්න පුළුවන් මේ තමන්ගේ ඇතිවෙන මේ රාග සහිත සිතුවිලිද. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ රාගය ඒකත් රාගයේම ලක්ෂණයි. හැබැයි පංචකාම රාගයේ පංචකාමයන් ගැනම ඇතිවෙන ආසාව තියෙන. ඇහෙන් ප්‍රියමනාප රූප දකින්න, කනෙන් ප්‍රියමනාප ශබ්ද අහන්න, නාසයට ප්‍රියමනාප ගඳ සුවඳ, ඊළඟට ප්‍රියමනාප රස, මේ පංචකාම රාගයක් තියෙනවා. මේ රාග සහිත සිතුවිල්ල මේ රාගයෙන් අපි නොමග යෑම රාගයේ ඔස්සේම අපේ හිත් නොමග යන ස්වභාවය පාලනය කරගන්න යටපත් කරගන්න නම් අසුභහ භාවේ තබ්බා අසුභය භාවනාව වැඩි වශයෙන් වඩන්න කියන. පිංහතුනි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යමෙක් මේ අසුභ භාවනාව පුරුදු කරනවා නම්, පිළිකුල් භාවනාව වඩනවා නම්, කායගත සති භාවනාව වඩනවා නම් හරියට ඔහුගේ රාග සහිත සිත ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවා හා සමානයි කියන. දැන් ඔබ හිතන්න ගින්දරක් තියෙන තැනකට කුකුල් පිහාට්ටක් ලං කරොත් ඒ කුකුල් පිහාට්ට එහෙම උණු වෙලා තමන්ගේ පැත්තට අර අතින් අල්ලගෙන ඉන්න පැත්තටම ඇකිලිලා එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අන්න ඒ වගේ රාගසිත ඇවිස්සිලා තියෙන රාග සහිත සිත තමා තුළම සැඟවිලා යනවා කියනවා පිළිකුල් භාවනාව වඩන කෙනාගේ. අන්නේ නිසා පිංගතුනි පිළිකුල් භාවනාව පුරුදු කරන්න. කායගත සති භාවනාව නමින් හඳුන්වන මේ අසුභයේ පිළිකුල මේකම භාවනාව. මේ භාවනාව පුරුදු කරන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අපි බලමු මේ භාවනාව ගැන කරුණු ටිකක්. දැන් ඔබ දන්නවා අපේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක් අපිට තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. අපේ ශරීරය තුල තියෙන පඨවි ධාතු කොටස් 20ක්. ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා. තේජෝ ධාතු කොටස් 4යි, වායෝ ධාතු කොටස් 6යි. දැන් මේ ඔක්කොම ගත්තාම 42ක් වෙනවා. පඨවි ධාතු 20යි, ආපෝ ධාතු 12යි, එතනම 32යි. ඊළඟට තේජෝ ධාතු කොටස් 4කටත් වායෝ ධාතු කොටස් 6කටත් බෙදෙනවා. මේ ඔක්කොම 42ක් වෙනවා. මේ කොටස් 42ම එකතු කරලා වඩන භාවනාවක් තියෙනවා. ඒකට කියන්නේ ධාතු මනසිකාර භාවනාව. ධාතු මනසිකාර භාවනාවේදී මේ සතර මහා ධාතුන්ගේම යථා ස්වභාවය විමසනවා. හැබැයි පින්වතුනි පිළිකුල් භාවනාවේදී, අසුභ භාවනාවේදී, එහෙමත් නැත්නම් කායගත සති භාවනාවේදී අපි ගන්න මේ සතර මහා ධාතුන්ගෙන් කොටස් දෙකක් විතරයි. ඒ තමයි පඨවි ධාතුවත් ආපෝ ධාතුවත් ගැන විතරයි විමසන්නේ. පඨවි ධාතු කොටස් 20ත් ආපෝ ධාතු කොටස් 12ත් කියන මේ පඨවි ආපෝ කියන මේ ධාතුන්ගේ පිළිකුල් භාවය, යථා ස්වභාවය අසුභ වශයෙන් නුවණින් විමසලා එහි යථාර්ථයේ විමසීමයි පිළිකුල් භාවනාවේ අරමුණ. ඒ නිසා තමයි දෙතිස් කුණුප කොටස් ඔක්කොම 32යි. ධාතු මනසිකාරය වඩනකොට 42ක් හැටියට ගන්නවා. පිළිකුල් භාවනාව වඩනකොට තියෙන්නේ 32යි. පඨවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි. මේ දෙතිස් කුණුප කොටස් ගැන තමයි අපි පිළිකුල් වශයෙන් වඩන්නේ. මේ භාවනාව කරනකොට අපි සිහි කරන්නේ එකින් එක ගන්න. අපේ ශරීරයේ තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්න මේ පිළිකුල් භාවනාව වඩන හැටි ලස්සන උපමාවකින් පෙන්නනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ සතිපට්ඨාන උපමාව තියෙන්නේ ධාන්‍ය මල්ලක් අරගෙන යන කෙනෙක්. මේ ධාන්‍ය ಜಾති ගොඩාක් මල්ලේ දාගෙන මල්ලක් කරගහගෙන යන ධාන්‍ය මල්ලක් අරගෙන යන කෙනෙක් මේ මල්ල ලෙහෙනවා. ලෙහෙලා මේකේ තියෙන ධාන්‍ය එකින් එක වෙන් කරනවා. මේ තියෙන්නේ මුං, මේ තියෙන්නේ මෑ, මේ තියෙන්නේ කවුපි, මේ තියෙන්නේ කඩල, මේ තියෙන්නේ වී,
මේ විදිහට ධාන්‍ය මල්ලක් වෙන් කරනවා. එකට උස්සගෙන බැඳගෙන ගිය ධාන්‍ය මල්ල වෙන්වෙන් වශයෙන් වෙන් කර කර බලනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇට සැකිල්ලක් මස්ලේ තැවරිලා නහරවැල් වලින් එතිලා හමකින් වැහිලා තියෙන. දැන් අර මල්ලෙන් උස්සගෙන යනවා වගේ මේ හමෙන් වහගෙන ඉන්නේ. මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් වෙන්වෙන් වශයෙන් මේක ඇත්ත බලන්න කියනවා. මෙන්න කෙස් වල ඇත්ත මොකක්ද? මේ තියෙන රෝමකූප. රෝමකූපයන්ගේ ඇත්ත ස්වභාවය මොකක්ද? මේ තියෙන්නේ දත්. මේ දත්වල ඇත්ත ස්වභාවය මොකක්ද? මේ තියෙන නියපොතු. නියපොතු වල ඇත්ත ස්වභාවය මොකක්ද? මේ තියෙන හමේ ඇත්ත ස්වභාවය මොකක්ද? මේ තියෙන මස් වල ඇත්ත ස්වභාවය මොකක්ද? මේ තියෙන නහරවැල්. මොකක්ද නහරවැල් වල තියෙන යථා ස්වභාවය? මේ තියෙන අට්ටි කියන්නේ මේ ඇට. ඒවැ යථා ස්වභාවය මොකක්ද? මේ තියෙන අට්ටි මිංජා ඇට මිදුළු වල යථා ස්වභාවය මොකක්ද? වකුගඩු වල හදවත, අක්මාව, පෙනහළු, බඩදිය මේවා එකින් එක අරගෙන බලනවා. අන්න එහෙම බලනකොට අර ධාන්‍ය මල්ලක් ලෙහෙලා එක එක ධාන්‍ය එකින් එක වෙන් කර කර බලනවා වගේ කයේ තියෙන මේ වෙන වෙනම තියෙන මේ ධාතුන්ගේ යථා ස්වභාවය ඇත්ත ඇති සැටියෙන්ම දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි පිළිකුල් භාවනාවෙන් කායගත සති භාවනාවෙන් අපිට වඩන්න තියෙන්නේ. පිංගතුනි මේ භාවනාව දියුණු කරගත්ත කෙනෙකුට සසර මේ භාවනාවල් පුරුදු කරගත්ත කෙනෙකුට හිත අසුභය තුළ පිළිකුල තුළ මේ ධාතු වල යථා ස්වභාවයේ හිතේ වැඩිච්ච කෙනෙකුට ඒ තුලින්ම ධර්මාවබෝධය ලබන්න පුළුවන්කම තියෙනවා. පින සම්පූර්ණ කරගත්ත කෙනෙක්. ඔබ දන්නවා සීවලී හාමුදුරුවෝ සීවලී කුමාරයා අවුරුදු 7ක් තිස්සේ කුසේ වැඩිච්ච දරුවෙක්. අවුරුදු 7කුත් දින 7ක් තිස්සේ දරුවා බිහි වෙන්න ගිහිල්ලා කුසේ හිර වුණා. අවසානයේ තමයි සීවලී කුමාරයා බුදුරජාන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ අම්මට දරුවා අවසානයේ බිහි වෙන්නේ. ඊට පස්සේ දින 7ක් තිස්සේ ගෙදර දානයකට ආරාධනා කළ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දාන දීපු වෙලාවේ 7 වෙනි දවසේ තමයි සීවලී කුමාරයව සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්කරගෙන ඇවිල්ලා ඒ අයගේ අවසරේ පිට පැවිදි කරන්න. පැවිදි කරන වෙලාවෙම පළවෙනි කෙස් රොද කපල අතට දෙනවා. සිහි කරන්න කේසා ලෝමා නකා දන්තා තචෝ. අදටත් පැවිදි කරනකොට ඔබ දැකලා තියෙනවා නම් ස්වාමින් වහන්සේලාව පැවිදි කරන හැටි. ඊළඟට පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාට මතක ඇති තමන් පැවිදි කරපු දවස. අදටත් පැවිදි කරනකොට ඉස්සල්ලාම පළවෙනි කෙස් රොද කපලා අතට දෙනවා. ඒ විදිහට සිහි කරන්න. කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා පිළිකුල් වශයෙන් මේ කෙස්වල යථා ස්වභාවය බලන්න කියලා පළවෙනි කෙස් රොද අතට දෙනවා. ඒ වගේ සීවලී කුමාරයාට මේ කෙස් ටික අතට දෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. ඒ කෙස් ගැන නුවණින් විමසනකොට සෝතාපන්න වුණා. දෙවනි කෙස් රොද කපලා අතට දුන්නා පිළිකුල් වශයෙන් බලන්න. ඒ කෙස් ගැන නුවණින් විමසනකොට සකදාගාමී වුණා. ඊළඟ කෙස් ටික කපලා අතට දුන්නා මේ ගැනත් විමසන්න අනාගාමී වුණා. හිස බාල අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙර රහත් වෙලා ඉවරයි. එතකොට අපිට පේනවා මේ වගේ මහා පින්වන්ත පුදුම සහගත ඥානයක් ප්‍රඥාවක් ඇති පුද්ගලයෝ මේ බුද්ධ ශාසනයෙන් නිවන් දැක්කා. ඒ අයට ඒ විදිහට මේ කෙස්වල පිළිකුල සිහි කරනකොටම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණේ පෙර සසරේ මේ භාවනාවල් පුරුදු කරලා තිබ්බ නිසා. ඒ නිසා පින්වතුනි අපිට යම් දවසක අපි නිවන් දකින්නවද? ඔබ සමහර වෙලාවට වීරියවන්ත කෙනෙක් නම් තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච කෙනෙක් නම් පින සම්පූර්ණ වෙච්ච කෙනෙක් නම් ඔබට මේ ජීවිතේම ධර්ම අවබෝධය කරා මාර්ගඵලයක් කරා යන්න පුළුවන් වෙයි. එහෙම බැරි වුණත් ඔබ යම් දවසක ධර්ම අවබෝධය කරා යනවා නම් ඔබේ පින සම්පූර්ණ වෙච්ච දවසක ඔබට ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙනවා මේ දියුණු කරන නුවණ. දැන් අපි මේ ජීවිතයේ මේ නුවණ දියුණු කරනවා කියන්නේ අපි මේ වඩන්නේ ප්‍රඥා පාරමිතාව. අපි නුවණින් හිතමින් මේ අපේ ප්‍රඥාව කයි යථා ස්වභාවය දියුණු කරගන්න, ඒ ගැන අවබෝධ කරගන්න අපි උත්සාහයක් ගන්න. ඒ නිසා අපි බලමු එකින් එක ඉස්සරලා විමසලා බලමු. කොහොමද මේ ධාතු මනසිකාර භාවනාවේ වගේම පිළිකුල් භාවනාවේ තියෙන කොටසුත් තේරුම් ගන්න. මේ පිළිකුල් භාවනාව ඉගෙන ගත්ත කෙනෙකුට ඊළඟට අපි කියලා දෙන ධාතු මනසිකාර භාවනාව කරන්නත් බොහොම පහසු වෙනවා. අපි පිළිකුල් භාවනාවේදී පඨවි ධාතුව
කොහොමද අපි පිළිකුල් වශයෙන් බලන්නේ? පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. අපි එකින් එක බලමු. කෙස්. කෙස් ගැන ඔබ දන්නවා. ඔබේ හිසේ කළු පැහැයෙන් යුක්තව පිහිටලා තියෙන කෙස්. සමහරලාට මේවා පැහිලා තියෙනවා, සුදු වෙලා තියෙනවා, ඉදිලා තියෙනවා. මේ කෙස් වල පිහිටීම ගැන කෙස් කියපු ගමන් ඔබ දන්නවා ඔබේ හිත යොමු කරලා බලන්න ඕනේ. ඔබේ හිසේ මේ තියෙන කෙස් ගැන ඔබ සිහි කරන්න ඕනේ. අන්න පළවෙනිම දේ. ඊළඟට ලෝමා කියනවා. කේසා ලෝමා. ලෝමා කියන්නේ රෝම කූප. හම මතු පිට. මුළු ශරීරයේ පුරාම යටිපතුලේ අල්ලේ පිහිටලා නැති වුණත් මුළු ශරීරයේ පුරාම හම මතු පිට පිහිටලා තියෙනවා. හරියට වෙලක මේ ගොයන් හිටුවලා වගේ මේ රෝම කූප පිහිටලා තියෙන. මෙන්න මේ රෝම කූප තුල තමයි දහඩිය මේ කුණු වර්ග තැවරිලා අපිරිසිදු වෙලා තියෙන මේ රෝම කූප. මෙන්න මේ රෝම කූපයන්ගේ යථා ස්වභාවය විමසලා බලන. අන්න පිළිකුල් භාවනාවේ කොටස. ඊළඟට නඛා කියන්නේ නියපොතු. අත්වල ඇඟිලිවල තියෙනවා නියපොතු, පාදයේ ඇඟිලිවල තියෙනවා නියපොතු. මේවා හරියට මේ මාළුවෙක්ගේ කොරපොතු වගේ. මේවා කැපුවට පස්සේ දැන් බලන්න අපි උපන් දා ඉඳන් කොච්චර නියපොතු කපනවද? කපලා වීසි කරා කෝ ඒවා දැන් තියෙනවද? ඒ ඔක්කොම දිරලා පස් වෙලා ගියා. අන්න නියපොතු. දැන් නියපොතු ගැන ඔන්න හොඳට විමසලා බලන්න ඕන. ඊළඟට දන්තා දත් අපේ මුඛය තුල උඩු ඇන්දේ යටි ඇන්දේ මේ දත් තියෙනවා. සුදු පාටට කිරි පාටට මේ දත් තිබුණාට කාලයක් යනකොට මේවා දිරලා මේ දත්වල කුණු කෙල තැවරෙනවා, මැලියම් හට ගන්නවා කියනවා, මේ දත් දිරා ගියා කියනවා, දත් වල මේ ස්නායු දිරුවා කියනවා. මේ වගේ රටේ නැති ඒවා කිය අපි කොච්චරනම් දත් නිසා වේදනාව විඳිනවද? දත් නිසා අපි කොච්චර දත් කැක්කුම මේවා හට ගන්නකොට මොන තරම් දුක් ගැහැට විඳිනවද? මේ දත් මොන තරම්නම් අපිරිසිදු භාවයකට පත් වෙනවද? ඒ නිසානේ දවස ගානේ දත් මැද අපිරිසිදු කරන්නේ. එතකොට මේ දත් කියනකොට මෙන්න මේ දත් වලට හිත යොමු කරලා තමන්ගේ ශරීරයේ තියෙන දත්වල යථා ස්වභාවය විමසලා බලනවා. ඊළඟට තචෝ කියන්නේ හම. දහඩියෙන් කුණු තැවරීමෙන් නිරතුරුව දුගඳ හමන මේ හම ගැන. නොයේ කොච්චරනම් කුෂ්ඨ, බිබිලි, හොරි, දද මේ ඔක්කොම ඇති වෙන්නේ මේ හමේනේ. අන්න හමේ ඇත්ත ස්වභාවය විමසනවා. ඊළඟට මංසං. හමට ඇතුලෙන් පිහිටි මස් තියෙනවා. ලේ පිරිච්ච මස් තියෙනවා. මේ මස් පිහිටලා තියෙන ආකාරයකින් එක හොඳට විමසලා බලනවා. ඊව ඇත්ත ස්වභාවය. මොහොනි කම්බුල් වල තියෙනවා, බෙල්ලේ තියෙනවා, අත්වල, පපුවේ, ඉනේ, කලවවල, කෙන්ඩවල මේ ශරීරේ පුරාම මස් තියෙනවා. මේ ලේ පිරිච්ච මස් වල යථා ස්වභාවය. ඒව තමයි කුණු වෙලා සැවර පිරීලා පණුව හටගෙන මේ දුගඳ හමන මේ මස් වල යථා ස්වභාවය අන්න විමසලා තේරුම් ගන්නවා. ඊළඟට බලනවා නහරු. තමන්ගේ ශරීරය තුල මේ ධාතු කොටස් තියෙන ආකාර ඉස්සලා අඳුනගෙනයි ඔබට පිළිකුල් භාවනාව කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නහරු කියන්නේ මේ ඇටසැකිල්ල පුරා වෙලීගේ හරියට ගහක් වෙලාගෙන ගිය වැලක් වගේ. මේ ශරීරයේ අස්තිය ඇටසැකිල්ල මේ හමට ඉහලින් මේ ශරීරේ පුරාම ලේ ගමන් කරන නහර වැල් තියෙනවා. අන්නේ නහර වැල් වල යථා ස්වභාවය විමසනවා. ඊළඟට අට්ටි කියන්නේ මේ ඇටසැකිල්ල. හිස් කබල, බෙල්ල යට, උරහිස් යට, අත් යට, ඇඟිලි යට, ඉල යට, කොඳු යට, උකුල් යට, කලව යට, කෙන්ඩ යට මේ වගේ මේ ශරීරේ පුරාම තියෙන මේ අස්තිවල යථා ස්වභාවය. ඒවත් දිරලා කුණු වෙලා පස් වෙලා යනවා. ඊවේ යථා ස්වභාවය විමසනවා. ඊළඟට අට්ටි මිජ්ජං කියන්නේ ඇට ඇතුලේ තියෙනවා ඇට මිදුළු කියලා. ඇට ඇතුලේ පවතින කුණු වෙලා යන ජෙලි වගේ ස්වභාවයෙන් යුක්ත මේ ඇට මිදුළු ඇට ලොඳ කියලා කියන. මේවා යථා ස්වභාවය විමසනවා. ඊළඟට වක්ඛං කියන වකුගඩු. අර පුංචි අඹ ගෙඩියක් වගේ හැඩයකින් යුක්ත මස් කුලියක් මේක. කුණු වෙලා යනවා. මුත්‍රා පෙරිලා යන්නේ මේ වකුගඩු තුලින්. ජලයේ පෙරිලා මුත්‍රා බවට පත් වෙලා බලන්න කොච්චර මේ වකුගඩු ජීවත් වෙලා ඉන්නකොට කී දෙනෙක්ගේ වකුගඩු කුණු වෙලා යනවද? මේ වගේ මේ වකුගඩු වල යථා ස්වභාවය විමසනවා. හදයන් කියන්නේ හදවත. ලේ පිරිච්ච මස් කුට්ටියක් වගේ තියෙන මේ හදවත ගැන හොඳට විමසලා බලනවා මේකේ ගන්න දෙයක් තියෙනවද? ඊළඟට යකනම් පිලී ගඳෙන් යුක්ත කුණු වෙලා යන මස් වලින් හැදිච්ච අපි කියනවා පපුවේ තියෙන මේ කැවුතු මස කියලා. අක්මාව. ඒක මෙන්න මේ අක්මාවට කියන්නේ යකනම් කියලා. මේ අක්මාව ගැන විමසලා බලනවා අක්මාවේ යථාම ස්වභාවය මොන වගේද? ඊළඟට කිලෝමකම්.
කියන්නේ මේ ශරීරයේ තුල ඇති සුදු පාට ස්වභාවයෙන් යුක්ත වකුගඩුව වසා පිහිටලා තියෙන මස් වැදැල්ලක් තියෙන. ඒකට කියන දලඹුව කියලා. හදවතයි වකුගඩුවයි අතර ඒවා වැහිගෙන තියෙන මස් වැදැල්ලක් තියෙනවා. ඊළඟ දලඹුව, කිලෝමකම්, පිහකම් මේ අපි කියන්නේ බඩදිව කියලා. අන්න එකට තමයි පිහකම් කියන්නේ. පප්පාසං කුණු වෙලා යන ස්වභාවයෙන් යුක්ත මේ කවර දෙකක් වගේ හැඩයක් තියෙන හුස්ම ගන්නකොට පිම්බෙනවා, හුස්ම හෙලනකොට ඇකිලිලා යන පෙනහලු පප්පාසං. අන්තං මේ බඩවැල්, මේ ඊළඟට අන්ත ගුණං කියන්නේ කුඩා බඩවැල්. අපි කියන්නේ අතුණු බහන් කියලා. මේ වගේ මහා බඩවැල්, කුඩා බඩවැල් මේ විදිහට මේ බඩවැල් අන්තං අන්ත ගුණං හැටියට හඳුන්වනවා. ඊළඟට උදරියං කියන්නේ මේ බඩවැල් වල තියෙන නොපැසූ ආහාර. අපි කාලා හපලා කෙලත් එක්ක මිශ්‍ර වෙලා ගිලලා තාම මේවා දිරාගියේ නැති ආහාර තියෙනවා කුස ඇතුලේ, ආමාශය ඇතුලේ තියෙන උදරියං, ආමාශය තියෙන ඒ. කරීසං කියන්නේ අසූචි වලට. ඒ බඩවැල් වලම කෙලවරේ තියෙනවා දිරාගී ආහාර අසූචි හැටියට. ඊළඟට මත්තලුංගං හිස් කබල ඇතුලේ තියෙන කුරුම්බලොඳ ගොඩක් වගේ තියෙන අපි කියන්නේ මොලේ කියලා. අන්නේ මොලේ. එතකොට දැන් මෙතන ආපෝ ධාතුවටත් එතනින්ම එනවා. දැන් මේ කියලා දීපු ටික තමයි පඨවි ධාතුවේ හැටියට අපි පිළිගන්නේ. පඨවි ධාතු කොටස් 20යි. ඊළඟට ආපෝ ධාතුව යටතට පිත්තම්, සෙම්හම්, පුබ්බෝ, ලෝහිතම්, පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, මුත්‍ර, ඊළඟට හොට්ටු, සෙම මේ විදිහට තවත් කොටස් 12ක් එකතු වෙනවා. මෙන්න මේ ඔක්කොම එකතු වුණාම තමයි දෙතිස් කුණු කොටස් කියලා කියන්නේ. දැන් ඔබට පොතක් අරගෙන හරි මේ කරුණු ඔක්කොම ඔබට හොයාගෙන තීරුම් ගන්න පුළුවන්. දැන් ඔබ ඕන තරම් පිළිකුල් භාවනාව අහලා ඇති. අපි දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන කොහොමද මේක අපි වඩන්නේ. කොච්චර පොතෙන් ඇහුවත්, කොච්චර බණෙන් ඇහුවත් අපි මේක ප්‍රායෝගිකව භාවනාවක් වශයෙන් වඩන්නේ කොහොමද කියන එකයි ඔබට වැදගත් වෙන්නේ. පින්වතුනි, මේ කොටස් 32ක් තිබුණාට 32ම එකපාරටම සිහි කරගෙන ගියොත් අපිට එහි යථා ස්වභාවය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන ගැඹුරින් දියුණු කරගන්න අපහසු වෙනවා. ඒ නිසා අපි දෙතිස් කුණප කොටස් ගැන අපි මෙනෙහි කරලා හොඳට නුවණින් විමසලා 32 ගැනම එක වතාවක් දෙවතාවක් හිතලා ඒවැ ස්වභාවය තේරුම් ගන්න එක හොඳයි. හැබැයි පැරණි භාවනා ආචාර්යවරු, ගුරුවරු විසුද්ධි මාර්ගය වගේ පොත්වල සඳහන් වෙනවා මේ පිළිකුල් භාවනා වඩනකොට කොටස් 5න් 5ට බෙදාගෙන තමයි මේ භාවනා වශයෙන් ගත්. ඒ නිසා තමයි දැන් තච පංචකය කියලා කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ අන්න 5ක් තියෙනවා. ඒ විදිහට 5 බෙදාගෙන තමයි කොටසෙන් කොටස මේ පිළිකුල් භාවනාව වඩලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ භාවනාව ප්‍රායෝගිකව කරන්නේ. දැන් ඔබටත් පුළුවන් මේ බණ අහගෙන ඉන්න ගමන් පොඩි වෙලාවක් විනාඩි 10ක් 15ක් අපි උත්සාහයක් ගමු. ඔබ ඉඳගෙන ඉන්න කෙනෙක් නම් ඔබට පහසුයි. ඔබ ගෙදරක ඉන්න කෙනෙක් නම්, පුටුවක වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට පුටුවේම ඉඳගෙන හරි හොඳට ඇහුම්කන් දෙන්න පුළුවන් නම් හොඳයි. ඊට වඩා බොහොම හොඳයි බිම වාඩි වෙලා හොඳට භාවනාව කරන ස්වරූපෙන් ඔබ වාඩි වෙලාම ඉඳගෙන ඔබට කන් යොමු කරගෙන මේක අහගෙන විමසන්න පුළුවන් නම් ඒක ගොඩාක් ධර්ම ගෞරවයෙන් යුක්තයි. නමුත් අපි දන්නවා සමහර ලාවට ඔබ වැඩ ඇරිලා යමින් ගමනක් ගිහිල්ලා යන ගමන්, වාහනේ යන ගමන් මේ බණ අහගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔබ අහලා හරි ඔබ ඉන්න තැනේ හැටියට පාරක හිටගෙන ඉන්න ගමන් බණ අහනවා වෙන්න පුළුවන්. ඔබ මේ කරුණු ටික හරි අහලා තේරුම් ගන්න, භාවනා කරන්න පුළුවන් කෙනෙක් ගෙදරක ඉඳගෙන උත්සාහයක් ගන්න. අපි ටිකක් බලමු කොහොමද මේ භාවනාව අපි ප්‍රායෝගිකව වඩන්නේ. පින්වතුනි, භාවනාවක් කරනකොට අපිට වැදගත්ම වෙන දේ තමයි අපේ සිහිය කය තුල පිහිටවා ගැනීම. අපේ හිත හැමතැනම දුවනවා. ඒ නිසා කය තුල සිහිය පිහිටවා ගැනීමේදී අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව මොහොතක් සිහි කරන්න. ඔබට මතක ඇති මීට පෙර අපි මේ වනිවම දහම් දේශනාවක කියලා දුන්නා ඉරියාපත භාවනාව ගැන. අන්නේ ඉරියාපත භාවනාවට මයිති දෙයක් තමයි ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව තේරුම් ගැනීම. දැන් අපි හිතමු ඔබ ඉඳගෙන ඉන්නවා කියලා. එක්ක ඔබ හිටගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ ඉන්න ඉරියව්ව තුල ඉඳන්ම ඔබ බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න එපා. දැන් ඔබ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න, මම මේ සුළු මොහොත මේ භාවනාවේම මගේ හිත පවත්වනවා. බාහිර කිසිම දෙයකට මම හිත යන්න ඉඩ දෙන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානය හිතට ඇති කරගන්න.
දැන් ඔබ හිතයොමු කරන්න ඔබ ඉරියව්වට. ඔබ ඉඳගෙන ඉන්න කෙනෙක් නම් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැනම සිහි කරන්න මොහොතක්. විනාඩියක් දෙකක් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව් ඔස්සේම හිතාරගෙන යන්න. එතකොට හිත තැම්පත්වෙනවා, දමනය වෙනවා. තමන්ගේ පාලනයකට හිත ලක්කර ගන්න පුළුවන්. ඒ පිණිස්ස දැන් ඔබ ඉස්සරලාම හිතයොමු කරන්න ඔබේ මුහුණ, හිස්මුදුන, නලල, ඇස් දෙක, නාසය, තොල් පෙති, නිකට. දැන් ඔබ මුහුණේ ස්වභාවය හොඳට සිහි කරලා හිස්මුදුනේ දං මුහුණ පහලට දැන් සිහිකරගෙන දැන් සිහි කරන්න තවත් පල්ලෙහාට යනකං යටිපතුල දක්වාම කේසාන්තය ඉඳම් පාදාන්තය දක්වාම සිහි කරන්න. බෙල්ල වං උරහිස තියෙනවා. වං උරහිසට ඇමිනිලා වං අත දිගේ සිහිකරගෙන යන්න. වං අතේ වැලමිට, වං අතේ මැණික් කටුව, වං අතේ අල්ල, ඇඟිලි. ඇඟිල්ලෙන් ඇඟිල්ල ඔබ සිහි කරන්න. මහපොට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, මෘදු ඇඟිල්ල, සුළ ඇඟිල්ල. ඇඟිලි කෙළවරේ තියෙන නියපොත්. දැන් ඔබ හිතයොමු කරන්න දකුණු උරහිසට. දකුණු උරහිසට ඇමිනිලා දකුණු අත දිගේම සිහි අරගෙන යන්න. දකුණු අතේ වැලමිට, මැණික් කටුව, අල්ල, ඇඟිලි. ඇඟිල්ලෙන් ඇඟිල්ල සිහි කරන්න. මහපොට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, මෘදු ඇඟිල්ල, සුළ ඇඟිල්ල. දකුණු අතෙත් ඇඟිලි කෙළවරේ තියෙන නියපොතු. දැන් ඔබ හිතයොමු කරන්න පපුවට, ඉනට. වං කකුල දිගේ සිහි කරන්න. වම් කකුල යටිපතුල දක්වාම හිතන්. වං කකුලේ කලව, දනිස්ස, කෙන්ඩ, විලුඹ, පිටිපතුල, යටිපතුල. ඇඟිලි තියෙනවා පාදයේ ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොත්. දැන් ඔය වගේම ඔබ හිතන් ඔබේ දකුණු පාදය ගැනත්. දකුණු කකුලේ කලව, දනිස්ස, කෙන්ඩ, විලුඹ, පිටිපතුල, යටිපතුල. ඇඟිලි තියෙනවා ඇඟිලි කෙළවරේ තියෙනවා පාදේ නියපොතු. දැන් ඔන්න ඔබ කේසාන්තේ ඉඳම් පාදාන්තේ දක්වාම ඉහළ ඉඳම් පහලට ශරීරයේ ඉරියව්ව ඔස්සේම හිතාරගෙන ආවා. දැන් ඔය විදිහටම ඔබට පුළුවන් පාදාන්තේ ඉඳන් කේසාන්තේ දක්වා ඉහළට මොහොතක් සිහි කරන්න. දැන් ඉහළට හිතාගෙන ඉන්න සිහි කරගෙන යටිපතුලේ ඉඳන් ඔබ ඉහළට සිහි කරගෙන එනවා. එහෙමම හිස්මුදුන දක්වාම ආපස්සට හිතන්න. මේ විදිහට ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් කේසාන්තේ ඉඳන් පාදාන්තේ දක්වාත් පාදාන්තේ ඉඳන් කේසාන්තේ දක්වාත් හොඳට මොහොතක් විනාඩි කීපයක් ඔබ භාවනා කරනකොට කය තුලම හිත අරගෙන යන්න. එතකොට හිත කය තුල තැම්පත් වෙනවා. දැන් ওই විදිහට ඔබ හොඳට කායික ඉරියව්ව ඔස්සේම හිත අරගෙන ගිහිල්ලා ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳට හිත පිහිටවාගෙන දැන් හිත යොමු කරන්න හිස් මුදුනට. දැන් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන ඔබ හොඳට සිහිය පිහිටවාගෙන ඉන්න කෙනෙක්. දැන් හිත පිහිටවන්න හිස් මුදුනට. හිසේ තියෙන කෙස්. දැන් ඔබ වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නෑ. බාහිර අරමුණු වලට ඔබේ හිත යන්න ඉඩ දෙන්නේ. කෙස්වල ඇත්තම ස්වභාවය විමසලා බලන්න. දැන් ඔබ හොඳට නුවණින් විමසන්න ඔබේ හිසේ තියෙන කෙස්වල ඇත්තම ස්වභාවය. කෙස් කියන්නේ කළු පාට සිහින් දිගටි ස්වභාවයෙන් යුක්ත දෙයක්. මේ කෙස් කාලයක් යනකොට ඉදිලා සුදු පාට වෙලා යනවා. අපි කොණ්ඩේ පීරන වාරයක් පාසා කොච්චරනම් කෙස් කැඩිලා ගැලවිලා එනවද? අපි කොණ්ඩේ පීරනකොට පනාවට කොච්චරනම් කෙස් ගැලවිලා එනවද? බලන්න ඔබ කාන්තාවක් නම් සමහර වෙලාවට ඔබේ කෙස් කොච්චරනම් පනාවට ගැලවිලා ආවද? මේ ගැලවිලා එන කෙස් ඔක්කොම පනාවෙන් අරගෙන එකතු කරලා ගුලියක් හදලා ඔබ වීසි කරන්නේ. අදටත් ඔබ කෙස් ඔළුව පීරුවට පස්සේ එකතු කරලා වීසි කරනවා.
උපන්දා පටන් ඔබේ ඔළුවෙන් ගැලවිලා ගිය කෙස් ඊළඟට කෙස් කොණ්ඩෙ කපන කෙනෙක් නම් කොච්චරනං කෙස් කපා වීසි කරාද. දැන් ඔබ හිතන්න කෝ මේ කෙස් තියෙනවද තාම. ඒ ඔක්කෝම දිරදිරා පොළොවටම පස් වෙලා අවසන් වෙලා ගිය. අවසන් වෙලා යන දෙයක්. පස් වෙලා යන දෙයක්. මේ ඔළුවේ තියෙන කෙස් අතර කොච්චරනම් දුහවිලි දැවටෙනෝ. දහඩිය දාන දූවිලිවලට දාඩිය දැම්මට පස්සේ කොච්චරනත් දුගදක් හමනවද. ඉස්සොරි වගේ නොඒක් ලෙඩරෝග හටගන්න. ඊළඟට මේ ඔළුවේ ඉන්න උකුණ වගේ සත්තු පැටව් ගහන්නේ මැරුණට පස්සේ කුණු වෙලා යන්නේ ඒ අය මළමුට්ට පහ කරන්නේ ඔක්කොම ඔළුවේ. මේ කෙස් අතර මොන තරන්නම් අපිරිසිදු වෙලා යනවද දහඩිය දාලා දහඩිය දුඟටට කෙස් කොච්චරනම් අපිරිසිදු වෙනවද. ඔබ හිතන්න ඔබ කනබොන බත්පිගානක ඔබේම කෙස්ට්‍රෝදක් තිබ්බොත් ඔබ කොච්චර පිළිකුල් කරනවද. කෙස් කියන්නේ පිළිකුල් සහගත දෙයක්. දැන් ඔබ හොදට ඔබේ කෙස්වලට හිතයොමු කරගෙන හිතන්න මේ කෙස් පිළිකුලයි පිළිකුලයි. කෙස්වල වර්ණය ගැන වර්ණයනුත් කෙස් පිළිකුලයි. ගන්දේනුත් කෙස් පිළිකුලයි. බලන්න කෙස් ගහක් පිච්චෙනකොට මොන තරම් පුළුටු දුගඳක් හමනවද. ගන්දේනුත් පිළිකුලයි. පිහිටි සුරූපේනුත් පිළිකුලයි. මේ කෙස් පිළිකුලයි කියලා හොඳට සිහි කරන්න. කෙස්වල ඇත්තම ස්වභාවය හොඳට මෙනෙහි කරන්න. ඔය විදිහට ඔබ කෙස් ගැන සිහි කරනවා. අපි හිතමු මේ කෙස් ඔක්කෝම ගැලවුණා කියලා. අඩු ගානේ අසනීපයක් නිසා හරි එක්කො කෙස් ඔක්කෝම ඔබ කපලා ඉවත් කරා කියලා. එහෙම නැත්නම් ඔය ඔළුවේම ඔහොම කෙස් තියෙද්දිම අපි මැරෙනවා. කෙනෙක් මැරුණට පස්සේ මේ ශරීරයේ තියෙන කෙස් ටික ඔක්කෝම කුණු වෙලා දිරලා එහෙම පස් වෙලා යනවා. අර හමේ තියෙන මේ ඕජාවත් එක්ක මිනිය කුණු වෙලා යනකොට කෙසුත් ඒත් එක්කම කුණු වෙලා දිරලා පස් වෙලා අවසන් වෙලා යනවා. අපි වගේම ජීවත්වෙච්ච දසදහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් අපේ මුතුන් මිත්තන්ගේ කෙස් අද පොළොව හාරලවත් හොයන්න තියෙනවද. මිය පරලොව ගිය අයගේ කෙස් ඔක්කෝම දිරලා කුණු වෙලා පස් වෙලාම අවසන් වෙලා ගියා. මගේ මේ හිසේ තියෙන කෙස්වලටත් අත්වෙන්නේ ඔය ඉර නමමයි. ඔය විදිහට කෙස් ගැන හොඳට නුවණින් හිතමින් මේ කෙස් පිළිකුලයි කියලා සිහි කරන්න. පිළිකුල් සහගත නැත්නම් ඔබම හිතන්න ඔබ කනබොන ආහාරයක තේකෝප් එකට කෙස් රොදක් වැටලා තිබ්බොත් බත් එකේ කෙස් තිබ්බොත් ඔබ පැත්තකින් තියාගෙන ඒකත් අනාගෙන කන්නේ. සමහරවිට කෑම එකත් පැත්තකට දානවා. ඒ තරම් අපිටම අපේ කෙස් පිළිකුලයි. හොඳට කෙස්වල යථා ස්වභාවය විමසන්න පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න. දැන් හිත යොමු කරන්න රෝම කූපවලට. ඔබේ ශරීරයේ කෙස් පිළිකුලයි වගේම මේ ශරීරයේ පුරාම පිහිටලා තියෙන රෝම කූප. හම මතු පිට හරියට වෙලක ගොයන් හිටවලා වගේ මේ හමේ මතු පිට රෝම කූප පිහිටලා තියෙන. ඇහි බැඹේ සිට මේ ශරීරයේ හම මතු පිට සෑම තැනම තියෙන රෝම කූප. මේවත් සියල්ලම කෙස් වගේම දේවල්. ඔක්කෝම අර වගේම ගැලවුණොත් අපි හිතමු මේ රෝම කූප ගැලවිලා යනවා කියලා. දහඩිය මේවැ තමයි තැවරෙන්නේ. දුහුවිලි තැවරෙන්නේ මේවැ. මේ හමේ හටගන්න නොයෙක් රෝග පීඩාවලදී මේ ඔක්කොගේම මේ සමේ තියෙන ලෙඩ රෝග මේ තද හොරි කුෂ්ඨ හටගත්තාම මේ රෝම කූප සියල්ල අපිරිසිදු වෙලා යනවා. දහඩියෙන් අපිරිසිදු වෙනවා. පිළිකුල් සහගත දෙයක්. කෙස් වගේම රෝම කූපත් සියල්ල දිරදිරා පස් වෙලා අවසන් වෙලා යන දේවල්. ඒ නිසා රෝම කූප කියන්නේ පිළිකුල් සහගත දෙයක්. තමන්ගේ ශරීරේ පුරාම රෝම කූප පිහිටලා තියෙන ආකාරය සිහි කරමින් පිළිකුලයි කියලාම සිහි කරන්න. දැන් හිත යොමු කරන්න නියපොතුවලට. ඔබේ අත්වල ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. පාදයේ ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු.
වැවෙන නියපොතු අපි කප කපා වීසි කරා. උපන් දායිදං කොච්චරනන් නියපුතු අපි කපල විසි කරලා ඇද. කෝ ඒවා. ඒ සියල්ල දිරදිරාගිහිල්ලා හුණු වෙලා පස් වෙලා ගිය. පිංගත්තුනි අපි ජීවත් වෙලා ඉන්න කාලය තුළ කොයි තරන්නන් නියපුතු අපේ ශරීරෙම කොටස් දිරදිරා පස් වෙලා යනවද ජීවත් වෙලා ඉන්න කාලය තුළ. මේ ඇගිලිවල තියෙන නියපොතු කොයි තරන්නම් මේ අපිරිසිදු දේවල් තැවරෙනවද. අසූචි තැවරෙනවා මේ නියපොතු අස්සේ. ඊළඟට අපි අල්ලන හැම දෙයක්ම කුණු මේ හැම දෙයක්ම නියපොතු අස්සේ තැවරෙනවා. අපි මේ නියපොතු කපල වීසි කරාට පස්සේ ඒවත් වැටෙන තැන්වලම දීරදිරා යනවා. හරියට මාළුවෙකුගේ කොරපොතු ටිකක් වගේ. ඔබ හිතන්න මේ නියපොතු ඔක්කෝම ගැලවිලාගියොත් අත්වල ඇගිලිවල තියෙන නියපොත් පාදය ඇගිලිවල තියෙන නියපොතු කවුරුත් මේවා පරිසංකල තියාගෙන මේවා දිහා බලබල සතුටු වෙවි ඉන්නේ මේවා වීසි කරනවා. ඒ නියපොතු එහෙම දිරදිරා කුඩු වගේ පස් වෙලා අවසන් වෙලා යන. නියපොතු කියන්නේ පිළිකුල් සහගත දෙයක්. ඔබ හිතන්න ඔබ කනබොන පිඟානක කෑම පිඟානක ඔබේම නියපොතු කෑල්ලක් ඔබට ඔබේ කටට අහුුණු ඔබ කොච්චර සමයිට ඔබ වමනිදාන ඔබටම පිළිකුල් සහගත භාවයක් ඇතිවෙන. ඒ නිසා මේ නියපොතු කියන්නේ පිළිකුල් සහගත දෙයක්. ඔබ පිළිකුලායි කියල සිහි කරනකොට පිහිටි ස්ථානී වර්ණය මේ සියල්ල ගැන මෙනෙහි කරගෙන හොඳට නියපොතු ගැන හිත පිහිටවාගෙනම පිළිකුලායි කියල සිහි කරන්න. අන්න පිළිකුල් භාවනාව වඩන ක්‍රමේ. ඊළඟට හිතයොමු කරන්න දත්වලට. ඔබේ කටේ තියෙනවා දත් උඩුවෙන්ද යටියන්ද දත් තියෙනවා. මේ දත් හැමදාම ඔය විදිහට තියෙන්නේ. උපන්දා පටන් උපදිනකොට තිබ්බ දත් කාලයක් යනකොට ගැලවිලා යනවා. ඒ දත් ඔක්කෝම වැටෙනවා. අලුතෙන්ගෙන දත් තියෙනවා. ඒවත් කාලයක් යනකොට දිරදිරා යනවා. සමහරය කන බොනකොට දත් කෑලි කැඩිලා කනබොන කෑම බීමත් එක්කම ඒ කෑලි ගිලෙනවා. දත් කුඩු වගේ කුඩු වෙලා යනවා. කොයි තරන්නම් අපිරිසිදු වෙනවද. කෙලත් එක්ක මේ දත්වල කොච්චරනං කෙල සෙම මේ ඔක්කොම දත්වල තැවරිලා උදේට නැකිටිනකොට මොන තරං කුණු කෙල තැවරිලා මේ දත් අපිරිසිදු වෙනවද. මේ දත් කියන්නේ අපිරිසිදු සහගත දෙයක්. දිරදිරා යන දෙයක්. දිරලා පස් වෙලා යන දෙයක්. ඒ නිසා තමන්ගේ දත් ගැන හොඳට සිහිය පිහිටවාගෙන හිතන්න පිළිකුලයි කියලා එහි වර්ණය පිහිටි ස්ථානය ස්වභාවය පිහිටලා තියෙන ආකාරය මේ සියල්ල මෙනෙහි කරමින් පිළිකුලායි කියලම සිහි කරන්න. ඊළඟ කාරණයේ තමයි හම කේසා ලෝමා නකා දන්තා තචෝ. දැන් ඔබ හිතන්න ඔබේ සම ගැන. ඔබේ ශරීරයේ පුරාම හමක් තියෙනවා. හරියට ගහක පිටතින් තියෙන පොත්ත වගේ. ගෙඩියක පිටතින් තියෙන පොත්ත වගේ තමයි හම. ඔබේ ශරීරය ඇතුළේ තියෙන මේ ඇට සැකිල්ල මස්ලේවලින් තැවරිලා නහරවැල් එතිලා මේ ශරීරය ඇතුළේ තියෙන මේ කුණුප කොටස් ඔක්කෝම වැහිලා තියෙන්නේ පිටතින් තියෙන හමෙන් ආවරණයෙන් තමයි ඔක්කොම වැහිලා තියෙන. හැබැයි මේ හම කියලා කියන්නේ කුණු වෙලා යන දෙයක්. ඔබ හොඳට ඔබේ ශරීරී හම ගැන හිතන් කොච්චර මුලාවකින්ද අපි ජීවත්වෙන්නේ. හැබැයි මේ හමේ කොච්චරනං අපිරිසිදු දේවල් තැවරෙනවද. දහඩිය දූවිලි ඒ වගේම හොරි දද කුෂ්ට මේ වගේ තුවාලෙනවා. හමේම තුවාල දද හටගෙන සැරව ගලන්න පටන්ගන්න. මේ හම ඉතිමෙනවා නිල් වෙනවා තුවාල හැදෙනවා. ඔබ හිතන්න මේ විදිහට හමට ආසාාවෙන් ඇලුම් කරගෙන මොන්න තරං ආලේපන ගාගෙන අපි මේ හම ලස්සන්ට පවත්වන්න උත්සාහ කරත් දවස් 2-3ක් පිරිසිදු කරන්න බැරිවුණොත් මොන තරන් දුගදක් හමනොද මේ හමේ. කෙනෙක් මරණයට පත්වෙලා දින 2-3ක් යනකොට
මුළු ශරීරයේම හම නිල් වෙලා ඉදිමිලා තැන් තැන්වලින් පුපුරලා ඕජාව වැගිරෙන්න පටන් ගන්නවා. සැරව ගලන්න පටන් ගන්නවා. ඒ නිසා හම කියන්නේ කුණු වෙලා යන දෙයක්. පිළිකුල් සහගත දෙයක්. මේ හම කියන්නේ පිළිකුල් සහගත දෙයක්. අපි හිතමු සමහරුන්ගේ හම ගැලවිලා යනවා පතුරු කුෂ්ඨ රෝග වගේ හැදිලා. හමේ පතුරු ගැලවි යනවා සමහරුන්ගේ. අපි හිතමු මේ හම පිටතින් හරියට ඇඟටම හිරවෙච්ච ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගේ. මේ ඇගේ බාහිරින් පිහිටලා තියෙන මේ සම අපි හිතමු මේ හම සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා කියලා. මේ හම එහෙමම කුණු වෙන්න පටන් ගන්නවා. බලන්න මිය පරලොව ගිය කෙනෙක්. සමහර අය තුවාල වෙලා හමේ පතුරු ගිහිල්ලා ගැලවිලා මැරිච්ච කෙනෙක්ගේ හම දවස් 2-3ක් යනකොට සම්පූර්ණයෙන්ම නිල් වෙලා ඉදිමිලා කුණු වෙවි සැරව ගලන්න පටන් ගන්නවා. මොන තරම් දුගදක් මේ හමෙන් පිට වෙලා යනවද? ඒ නිසා මගේ ශරීරය තුල තියෙන්නේ ඒ වගේම සම. හොඳට තමන්ගේ ශරීරයේ සම ගැනම හිත පිහිටවාගෙන හිතන්න. පිළිකුලයි. 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 හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම මුළු ශරීරයේම සම සීමා කරගෙන පවතින මේ ශරීරයේ මේ බාහිරින් ඔපේට පිටතින් පිහිටලා තියෙන සම ලස්සනට තියාගන්න අපි මොනතරම් දේවල් කරත් කොච්චර පිරිසිදු කරන්න උත්සාහ ගත්තත් සම අපිරිසිදු වෙනවා. මේ සම කොයි තරම්නම් පිළිකුල් සහගතද? පිළිකුලයි. 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 හොඳට සිහි කරන් හැමේ පිළිකුල් සහගත ස්වභාවය. පිංගුතුනි ඔය විදිහට දැන් ඔබට ඔය භාවනාවක් හැටියට අසුභ භාවනාව කායගත සති භාවනාව වඩන හැටි කියලා දුන්නේ කොටස් කීපයක් ගැන විතරයි. කේසා ලෝමා නකා දන්තා තචෝ. ඒ කොටස් ගැනත් බොහොම සරලව කාල වේලාවේ හැටියට ඔබට කියලා දුන්නේ. මේ ගැන ඔබට තව විමසන්න පුළුවන්. මෙහෙම විමසන්න කෙස්වල ඇත්තම ස්වභාවය, රෝම කූපවල තියෙන ඇත්තම ස්වභාවය, නියපොතුවල තියෙන ඇත්තම ස්වභාවය, දත්වල තියෙන ඇත්තම ස්වභාවය, සමේ තියෙන ඇත්තම ස්වභාවය ඔබට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඔබ මේවට මම මගේ ආත්මයයි කියලා ආත්ම දෘෂ්ටියකින් මුලා වෙලා හිටියනම් මේ ධාතුන්ගේ මේ සතර මහා ධාතු ගැන යම් අවිද්‍යාවක් මුලාවක් තිබුණා නම් රූපය ගැන ඔබටම මේකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දැකීමත් එක්ක මේ මුලාව නැති වෙලා අවබෝධඥානෙ වැඩෙන්න පටන් ගන්නවා. ඔබ ওই විදිහට මේ ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් 20 ගැනත් ආපෝ ධාතු කොටස් 12 ගැනත් පින්වතුනි අපි මේ මුලින් සිහි කරේ ශරීරේ පිටතින් පේන්න තියෙන දේවල් ටික. කේස්, රෝම කූප, නියපොතු, දත්, සම. එතනින් එහාට යන්න තියෙන ශරීරයේ ඇතුලේ තියෙන ඒවා ඊට වැඩිය හිතනකොටම පිළිකුලයි. මස් ගත්තාම කොච්චරනම් පිළිකුල් සහගතද? ලේ පිරිච්ච මස් කුණු වෙලා යනකොට මොනතරම් දුගදක් හමනවද? ඊළඟට වකුගඩු ඔබ දැකලා ඇති. ඔබ පින්තූර වලින් හරි දැකලා ඇති මොනතරම් පිළිකුල් සහගතද? ඊළඟට නහරවැල්, ලේ පිරිච්ච නහරවැල්, ඊළඟට බඩවැල්, මේවා එකින් එක බලාගෙන යනකොට මහ විශාල පිළිකුල් සහගත දේවල් වලට නේද මම මේ රැවටිලා ඉන්නේ. ඊළඟට ඔබටම හිතෙන්න පටන් ගන්නවා මම කියලා මේ පිළි අරගෙන තියෙන්නේ. දැන් අපි අපේ ශරීරය දිහා බලන්න ඒකකයක් හැටියට මම කියලා අපි හිතුවට අන්න ඔබට මේවා වෙන් වශයෙන් බලන්න තේරෙන්න ගන්නවා මම කියලා කිව්වට මේ තුල තියෙන්නේ කේස්, රෝම කෝප, නියපොතු, දත් මේ වගේ දෙතිස් මහා කුණුප කොටස් වලින් හැදිච්ච ශරීරයකට නේද මේ කොටස් ගොඩකට නේද මම කියලා ඒකකයක් හැටියට පිළි අරගෙන තියෙන්නේ. නමුත් මේ තුල තියෙන ඔක්කොම කුණු වෙලා යන දේවල්, දිය වෙලා යන දේවල්, පස් වෙලා යන දේවල්, ජරාවට පත් වෙලා යන දේවල් ටිකක් නේද කියලා මේ ශරීරයේ ඇත්තම ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් ඔබට දකින්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ භාවනාව, මේ පිළිකුල් භාවනාව යමෙක් වඩනවා නම් අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනාය. කෙනෙක්ගේ රාග සහිත සිත තමා තුළම හැකිලිලා යටපත් වෙලා යනවා. ඒ තුල තමන්ට ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන භාවනාවක් තමයි පිළිකුල් භාවනාව.
දැන් කෙනෙකුට මේ වචන දිහා අල්ලලා අපෝ ඕවා නම් කරන්න හොඳ නෑ කියලා හිතෙන්න පුළුවන්. මේ පිළිකුල් භාවනාව කරොත් ගිහි ජීවිත ඕවා පවත්වන්නේ කොහොමද? එහෙම හිතෙන්නත් පුළුවන්. ඒ අපි අර වචනෙට රැවටිලා අපි එහෙම හිතුවට පින්වතුනි පිළිකුල දැන් බලන්න කොච්චර පිළිකුල දකින අය ඉන්නවද? මිනි කපන අය ඉන්නවා. කුණු වෙච්ච මිනි ගැන පරීක්ෂණ කරන අය ඉන්නවා. දවස ගානේ මිනි කපන අය ඉන්නවා. ඒ අයගේ පෞල් ජීවිත ඔක්කොම විනාශ වෙලා යනවද? ඒ අයට රාගේ නැති වෙලා යනවද? ඊළඟට බලන්න වෛද්‍යවරු කොච්චරනම් මේ ඔපරේෂන් කරනවා, තුවාල දකිනවා, මේ ශරීරයේ කපනවා. ඔවුන්ට පෞල් ජීවිත ඔක්කොගේම අසාර්ථක වෙලා යනවද? ඊට වඩා අපිට තියෙන්නේ මුලාවක්. මේ කය මේක මම මගේ ආත්මයයි කියලා තියෙන වැරදි දෘෂ්ටියක් මුලාවක් තියෙනවා. අන්නේ වැරදි දෘෂ්ටිය මුලාව නිසා අපිට ඇතිවෙන පංචකාම ගුණයන් ගැන ඇතිවෙන රාග සහිත සිතක් තියෙනවා. දකින්න දේවල් වලට ආසාව ඇති වෙනවා. ඒ වගේ මේ පංචකාමයන් ගැන තියෙන මේ අසාමාන්‍ය වූ රාග සහිත සිත නිසා නොයෙක් අකුසල් කරගන්නවා. නොයෙක් පාපී සිතුවිලි ඇති වෙනවා. නොයෙක් විදිහේ විකෘති ආසාවන් නැති වෙනවා. අන්න ඒවා යටපත් කරගෙන කයි යථා ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙකුට පින්වතුනි බුද්ධ ශාසනයකදී මේ භාවනාවල් දියුණු කරොත් ඔබට බුද්ධ ශාසනයකදී බණපද ඇහිච්ච පමණින්ම ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙනවා. බලන්න සීවලී මහරහතන් වහන්සේ වගේම දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ ගැන ඔබ අහලා ඇති. උන්වහන්සේත් අවුරුදු 7ේදී තමයි පැවිදි වුණේ. උන්වහන්සේ පැවිදි වෙනකොටම පළවෙනි කෙස් ටික කපලා අතට දුන්නා. කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා මේ විදිහට පිළිකුල් වශයෙන් වඩන්න. කෙස් ටික අතට දුන්නා විතරයි සෝවාන් වුණා. දෙවෙනි කෙස් රොද විමසනකොට සකදාගාමි වුණා. තුන්වෙනි කෙස් රොද ගැන විමසනකොට අනාගාමි වුණා. හිස බාල අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙර දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේත් හරියට සීවලී මහරහතන් වහන්සේ වගේම හිස බාල අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙර පිළිකුල් භාවනා වඩලා රහත් වෙලා තමයි පැවිදි වුණේ. එතකොට අපිට පේනවා කෙනෙකුට නිවන් දකින්න ධර්මාවබෝධයේ කරා යන උපකාර වෙන භාවනාවක් තමයි පිළිකුල් භාවනාව. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ සකුණක්ගී සූත්‍රයේ තුල උන්වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ නැමැති සම්බුදු පියාණන් වහන්සේගෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් වූ මගේ ශ්‍රාවක දරුවන්ට ලැබෙන දායාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබිච්ච දායාදේ තමයි මේ සතර සතිපට්ඨානය. මෙන්න මේ සතර සතිපට්ඨාන භාවනාවල් අපි එකින් එක පුරුදු කරනවා නම් අපිටත් ධර්මාවබෝධය කරා ඉක්මනින්ම ලං වෙන්න පුළුවන්කම තියෙනවා. අපිටත් අපේ සිහිය ඉක්මනින්ම දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සිහිය දියුණු කරගෙන සතර සතිපට්ඨානයම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න අද මේ ඔබ දැනගත්ත ඉගෙනගත්ත භාවනා වශයෙන් වඩන්න පුරුදු වෙච්ච මේ කායගතා සති භාවනාව එහෙම නැත්නම් අසුභ භාවනාව පිළිකුල් භාවනාව කියලා හඳුන්වන මේ භාවනාවම ඔබට නිවන් අවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. අද ධර්මදේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත සියලුම පින අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන් දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.